මිදුලට වෙනවා ඇගේ වත සිහි වෙනවා සඳ වතුරේ නලවා සතපා ඇර එළියේ සැඟවි යනවා ඇර එළියේ සැඟවි යනවා ආයිබුවන් ලස්සන මතකයන් අරගෙන මතක මන්දිරයන් හරියට ටීවීත් එකට චංගිලයි අදත් ආවා මේ පැත්තෙන් ඉන්ද්‍රාට මිස් වෙනවා මේ පැත්තෙන් දිලිප්සි මහත්මිය ඉන්නවා ඉතින් අපි බලමු ලස්සන මතකයන් ගොඩක් ඇති කලාවේ එක් ඉසව් ගොඩාක් අතපත ගාපු දෙදෙනෙක් ආයිබුවන් චන්ද්‍රානිස් ආයිබුවන් දිලිප්සි ආයිබුවන් බොහොම ලස්සන මතකයන් ගොඩක් ඇති සංගීතයට සමීපයි වගේ රංගනයට මේ හැම දෙයකම සමීපයි මම ඉස්සර ඉතින් අහනවා අපේ මිස්ගෙන් කොහෙද උපන් ගම්පලාවේ දෙමටගොඩ තමයි ගම්පලාව අම්මා තාත්තේ ගම්ම අම්මා දෙමටගොඩ තාත්තා කොල්ලුපිටිය අතර පුංචි කාලේ ගත වෙන්නේ මේ දෙමටගොඩමද දෙමටගොඩම එහෙම කිව්වොත් කලා පරිසරයක් මුල් කාලෙම අම්මා තාත්තගේ තිබුණද එහෙම නැත්නම් ඔවුන් ඒ සමීපයේ හිටියද මගේ තාත්තා හොඳට ශාස්ත්‍රීය ගීත එහෙම ගායනා කරන්න දන්නවා හරිම කැමති සංගීතයට මිල්ටන් පෙරේරාගේ නෑයෙක් මගේ තාත්තා සහෝදරයෙක් වෙනවා ඉතින් මේ හරිම කැමැත්තෙන් පොඩි කාලේ ඉඳලා මාව තැනකට ගෙනියන්න තමයි එයා ලෑස්ති වෙලා හිටියේ ඒ වුණාට ඉතින් අර ආර්ථික අපහසුකම් ඒවා හින්දා ඉතින් ටිකක් අමාරු වුණා. ඉදිරිපත් වෙන අවස්ථා මදිකමක් තුනේ ඒ කාලේ මේ වගේ අවස්ථා නැහැ නේද? ඇත්තෙම. ඒ වගේ තිබුණේ නැහැ මේ වගේ පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා මේ හරිම අමාරු අසීරු ගමනක් එන්න ඕන තැනකට ගමනක් එන්න ඕන. අද නම් තාක්ෂණයත් ඒ ගොඩක් දේවල් තියෙනවා කරගෙන යන්න. ඉතින් මේ මොහොතක් කරගන්න ආදරේ දෙමාපියන් නම් මතක් කරන්න. මම පින් දෙනවා හැම වෙලෙම මගේ ගුරුවරුන්ට මගේ දෙමාපියන්ට අද මට මේ තත්වයට එන්න මඟ පෙන්නලා උදව් කළා මාව මේ තැනට ගෙනාවට. ඔව් තාත්තගේ නම කියන්නේ ජේ.බී. පෙරේරා, බර්ටි පෙරේරා. මමගේ නම ලිවියන් පෙරේරා. ආදරණීය සහෝදර සහෝදරයන් අද ඉන්නවනම් සතුටු වෙයි. මෙන්න අපේ බලාගෙන ඉන්නවනම් අපේ සහෝදරයෝ ඉන්නවා යම් තැනක අද බොහොමත්ම සතුටුයි. ඔවුන්ගේ ගැන කියන්න. මට ඉන්නවා පිරිමි සහෝදරයෝ දෙන්නෙක්, ගෑනු සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඒගොල්ලන්ගේ දරුවෝත් විවාහකයි. එක නංගි කෙනෙක් ඉන්නවා ටීචර් කෙනෙක්. එයා ලින්තේ බාලිකාව උගන්වලා දැන් විශ්‍රාම අරගෙන ප්‍රයිමරි පුද්ගලික පාසලක ඉගෙනීම කරනවා. මල්ලි ලොකු මල්ලි ගමනාගමන මණ්ඩලයේ යා දැන් විශ්‍රාමිකයි පොඩි මල්ලි දුම්රිය දෙපාර්තමේන්තුවේ මම ඉතින් උපකාරක පන්ති ගුරුවරයෙක් විදියට දහම් පාසල් ගුරුවරයෙක් විදියට සේවය කරනවා. බොහොමත් හොඳ සමාජ සේවයක් සත්කාරයක් කරන ගමන් මම ආයෙත් මතකයට යනවා. ඒ කාලේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණද? එහෙම නැත්නම් කෙලිම පාසලටද සම්බන්ධ වෙන්නේ? මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණේ මට මතක විදියට නම් මම අවුරුදු 3 ඉඳලා ඉස්කෝලේ ගියා. අවුරුදු 3ේදී අකුරු කියවම මගේ ගෙවල් ළඟ හිටියා ගුරුවරු දෙන්නේ ගුරුවරියන් දෙන්නේ. ඒ අක්කලා දෙන්නගේ මග පෙන්වීම උඩ මම මේකට මුල්ලේ සුසිරි විදුහලේ තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. එයින් පස්සේ මම නවවෙනි ශ්‍රේණියේ ඉඳලා O level විභාගයට ලියන්න කොළඹ බාලිකාවට ඇතුළු වුණා. ඔව් පුංචිම කාලේ යම් මතකයක් තියෙනවා යම් කලා කටයුතු සම්බන්ධ වෙන සින්දුවක් කියන්න හරි එහෙම නැත්නම් රංගපෑමකට හරි සම්බන්ධ වුණා. පුංචි කාලේ සින්දු කිව්වා මම ඉස්කෝලේ සමිතිවල සින්දු කිව්වා. කීවෙනි වසරේ කියන්නේ පුංචිම කාලේ කියන්නේ එක දෙක වසර වගේම නැත්නම් කාලයක් ගියාට පස්සේ 8 9 පන්ති වලට එනකොට කොළඹ බාලිකාවට ගියාට පස්සේ නම් දිගටම හැම සාහිත්‍ය සමිතියකම බෞද්ධ සමිතියකම මාව සින්දු කියන්න ගත්තා. තරඟවලට ගෙනිච්චා. ඉතින් ඒ තරඟවලට හැම ඉදිරිපත් වුණා. ඒකෙන් මම ගොඩක් මේ දැනුම ලැබුණා. ඉතින් ගෙදර තාත්තගෙත් කලාපසුන බොහොම සමීපතාවයක් තිබුණ නිසා ඉතින් ගොඩක් බොහොම සුන්දර වෙන්නේ නැති ගෙදර. ඒ කියන්නේ මේ කට්ටිය එකතු වුණාම සහෝදර සහෝදරින් පවා අනිත් සම්බන්ධ මේ සංගීතය ටිකක් ඒගොල්ලන්ටත් සින්දු කියන්න පුළුවන්. වාදනය කරන්න එහෙමත් පුළුවන් මල්ලිලාට එහෙම. ඉතින් ඒවත් එකතු වුණා. කාලයත් එක්ක මම හිතන්නේ මීට වැඩි නිදහස තිබුණා නේද සියල්ලම හදා. ළමා කාලයක් තිබුණා අපිට ඒ කාලේ. ඒක බොහොම සුන්දර කාලයක් ගත කෙනෙක්. ඉතින් මොහොතක් මම මේ පැත්තට යනවා. දිල්රුක්සි කොහෙද උපන් ගම්පලට? මම මාතලේ ප්‍රදේශේ. අම්මා තාත්තත් මාතලේමද? ඔව් අම්මා තාත්තා දෙන්නම මාතලේ. එහෙම තමයි පුංචි කාලේ ගත කරේ. ඔව්. ඉතින් ආදරණීය දෙමාපියන් නම් මතක් කරගන්න මේක මොහොතක් කරගන්න. මගේ අම්මා MMG සුවිනිතා මැටිල්ඩා තාත්ති ඇවිල්ලා ඉජි ධනසිරි. ඔව් එතකොට සහෝදර සහෝදරයන් ඉන්නව නම් මොහොතක් කරගෙන උන්ගේ නම් එක්කම කියන්න සතුටුයි. අද අපේ සහෝදරිය ලෝකේ තැනක ඉන්නවා රටේ තැනක ඉන්නේ බොහොමත්ම සතුටුයි. ඔව් මට සහෝදර ඔක්කොම 4 දෙනා ඉන්නේ මගේ ෆැමිලි එකේ. මේ මගේ අයියා වැඩි මහල් සහෝදරයා දෙවෙනි අම්මම තුන මගේ මල්ලි 4 නංගි. උන්ගේ නම් කියන්න පොඩ්ඩක්. ඔව් රොහාන් කාශ්‍යප අයියා මම දිලුක්ෂි මල්ලි ප්‍රියන්ත කුමාර නංගි කෝෂලී ඉන්දිකා. ඔව් මේ කාලයත් එක්කම මුල් පසු කාලයත් එක්කම ඉස්කෝලේ සම්බන්ධයෙන් මාතලේ. මාතලේ මම ඉගෙන ගත්තේ ශ්‍රී සංගමිත්තා බාලිකා මහාවිද්‍යාලයේ. සිළු අධ්‍යාපන කටයුතු පාසල් අධ්‍යාපනය හමාර වෙන්නේ එතන. ඔව් කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ? ගෙදර මේ මිතුමියට වගේම එහෙම පසුබිමක් තිබුණාද? ඔව් මගේ ගෙදර මගේ තාත්තට හොඳටම සින්දු කියන්න පුළුවන්.
මොකද මිල්ටන් පෙරේරා සින්දු තමයි යා කියන්නේ. අපි පොඩි කාලේ ඉඳන්ම අපිට ඇහෙන්න කියනවා. අපිට ඒ ආభాෂය ලැබුණා. මේ නංගිත් හොඳටම කියනවා. සාමාන්‍ය මටත් අර හොඳටම කියනවා යා. මේ අයියත් ඒ වගේමයි. ඉතින් ඔක්කොම ගෙදර කට්ටිය විතර මෙහෙම සාජ් දානට මවගේ විරෝධයක් නැද්ද? මම සතුටුයි. අම්මා සතුටු වෙනවා. මොකද තාත්ති නැති වෙනකොට තාත්ති මගේ දැන් ජීවිතුන් අතර නැහැ. තාත්ති නැති වෙනකොටත් කිව්වේ මම නැති වුණ දවසෙත් අපිට මට මගේ මිල්ටන් පෙරේරා සින්දු දාලා තියන්න. ඒක තමයි මගේ සතුට කියලා. ඒ තරම්ම මේ ගීතේ පිතා දක්වලා තියෙනවා. බොහොම හදවතින් ආදරය කරපු කෙනෙක් ගීතේ. අනිවාර්යයෙන්. මේ සියලු සිද්ධුන්ලා මතකයක් තිබෙනවද? මතක වන්දනය තුලින් මතක අවදි කරන වෙලාවේ පාසල් කාලේ මුලින්ම ඉදිරිපත් කිරීමක් කරේ පුංචි කාලේද එහෙම නැත්නම් කාලයක් ගියාට පස්සේද? නෑ මුලින්දම මම පාසල් කාලේ ආරම්භ කරා. මට ගොඩාක් මේ ඉස්කෝලෙන් ඒ කියන්නේ පාසලෙන් මගේ අරුම් ලැබුණා ගීත ගානක්. අරුම් ලැබුණා මම එහෙ ඉඳලා. ඒක ඔබේ සංගීත දක්ෂතාව දැනගෙන හිටියද උන්? නැත්නම් කරපු ඉදිරිපත් කිරීමක් දැකලාද මේ අඬ ගහන්නේ? නෑ මගේ හැම තරඟකදී මට පද්‍ය ගායනා. ඒකෙන් මට හැම වෙලාවෙම පළවෙනි ස්ථානය හම් වෙනවා. මම එහෙ ඉඳගෙන ආව සමස්ත ලංකාව මෙහෙ ඇවිල්ලා ඒකෙත් මම ජයග්‍රහණ ලැබලා තියෙනවා. බොහොමත් සතුටුයි මේ සියලුම සිද්ධලාවේ අපි පළවෙනි ගීතය ලබනවා අපේ චන්ද්‍රානි මිස්ගේ. මම අද ගායනා කරන මේ ගීතය නිරංජලා සරෝජිනී පීරිස් මහත්මියගේ මිනි පොදේලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාදත් සිහි වෙනවා සිරි පොද දැකලා මිනි පොදේලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාදත් සිහි වෙනවා සිරි පොද දැකලා ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ බැහිසිරි බලන්නට ඔබ නැ අද කුඩ සෙවනේ ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ බැහිසිරි බලන්නට ඔබ නැ අද කුඩ සෙවනේ මිනි පොදේලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාදත් සිහි වෙනවා සිරි පොද දැකලා මාහිලු කඳු ලෙලි පොරවා වෙයි කළු වේවි ඔබේ පාමුල මුතු වරුසා විසිරී යාවි මාහිලු කඳු ලෙලි පොරවා වෙයි කළු වේවි ඔබේ පාමුල මුතු වරුසා විසිරී යාවි මිනි පොදේලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාදත් සිහි වෙනවා සිරි පොද දැකලා මිනි පොදේලා අඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාදත් සිහි වෙනවා සිරි පොද දැකලා බොහොමත් අපූර්ව ගායනයක් ඉදිරිපත් කළා. ඉතින් ආයෙත් අපි යන පාසල් කාලේට මතකයිද මුලින්ම ඉදිරිපත් කිරීමක් කරේ මොකක්ද? ගීතයක්ද එහෙම තරංගනයක්? ගීතයක් මම ඒ ගීතේ මතකයක් තියෙනවා. ආදරේයි පොඩි හඳ මාමේ. මම එදා සාහිත්‍ය සමිතියට මගේ නම දුන්නා. ඒකට නියමිත වාරයේදී ඒක දුන්නේ තමන්ගේ කැමැත්තෙන්ද එහෙම නැත්නම් බල කිරීමෙන්? කැමැත්ත. මම බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම. එදා නම කිව්වේ නැහැ. ඊට පස්සේ මම මගේ පාසලේ ශිෂ්‍ය නායක අක්කලට කිව්වා මම එතකොට වැඩිවිය පැමිණලා හිටිය ගෑනු ළමයෙකුත් නෙමෙයි. මගේ නම කිව්වේ නෑනේ මං ආසයි සින්දුවක් කියන්නේ. එතකොට ඒගොල්ලෝ මාව උනන්දු කරා නංගි යන්න. ඔයා ගිහින් කියන්න කියලා. ඉතින් මං ගිහිල්ලා ශිෂ්‍යයව කොහොමත් 800ක් විතර ඉන්න ඉස්කෝලේක මම ස්ටේජ් එකට නැගලා දැන් ආදරේයි අවුරුදු මං හිතන්නේ මට එතකොට මම අවුරුදු 3 ඉඳලා ඉස්කෝලේ ගිහින් ඉතින් 13ක් විතර ඇති. 13ක් 12. ඒ සින්දුව කියනකොට ඕනකම තිබුණා මට මේක ඕනකම තිබුණා. හරිම ආසාවෙන් ඔක්කොමල්ලාම අහගෙන හිටියා. මට සාහිත්‍ය උගන්වපු ගුරුවරියක් හිටියා, බුද්ධ ආගම උගන්වපු ගුරුවරියක් හිටියා. ඒ දෙන්න මාව එතනින් උඩට ගොඩක් ගත්තා. අරගෙන දහම ඉස්කෝලේ ගොඩාක් තරඟ වලට මාව යැව්වා. ඒවෙන් ජයග්‍රහණය කළා. ඉතින් ඒ මතකේ හරිම ලස්සනයි. හරිම හොඳයි. ඒ කියපු ගීතයත් එක්ක මතකයක් තවදින වෙලාව එක මොහොතක් කරගන්න අකුරක් හොයගන්න ගුරුවරුන්ට ගෞරව කරන මතකයක් තිබේ නම් පින් දෙන්න. ඒ වගේම විදුහල්පතිවරු ගුරුවරු නම් නම් ගම් වශයෙන්ම කියලා මට ඒ උගන්වපු ගුරුවරු තමයි ජීවරත්න මහත්මිය. එතකොට සිංහල ඉගෙනුවා ජයසේකර මහත්මිය. එතකොට දහම් පාසලේදීත් මගේ මුල්ම ගුරුවරු වුණා සුසිරි විද්‍යාලයේ ඉගෙන ගන්නකොට රණසිංහ මහත්මයා. ඒ හැමෝම දැන් ජීවතුන් අතර නැහැ. ඒ අය අද ඒ අය නිසා තමයි මම අද මේ තත්ත්වයේ ඉන්නේ. ඒ අය මට බොහොම හොඳින් ඉගෙනුවා උගන්වපු නිසා මේ මම අද තැනකට ඇවිල්ලා තියෙනවා. මම ඒ අයට හැමදාම පින් දෙනවා. ඒක තමයි විවිධ අපිට අකුරක් හොය ඉගෙනුවා නම් ජීවිත කාලෙම අපිට වටිනවා. ඉතින් අපි මේ මොහොතක් කරගන්න දිල්රුක්ෂිගේ ගීතයක් අහන්න. අද මම ගායනා කරනවා සමිතා මුදුන්කොටුව මහත්මියගේ ගීතයක්.
කොළුන්පුරේ උඹ ඉන්න ඉසව්වේ කිරිල්ලියෝ ඉකිලෙනවලු නිදල්ලේ අත වෙනුවට නොවැටි මන් මුලාවේ හිත රැඳියන් මගේ සිනහ කැදල්ලේ කොළුන්පුරේ උඹ ඉන්න ඉසව්වේ කිරිල්ලියෝ ඉකිලෙනවලු නිදල්ලේ අත වෙනුවට නොවැටි මන් මුලාවේ හිත රැඳියන් මගේ සිනහ කැදල්ලේ විල්පෙලියේ වැකන්නේ නුවපන නටුවාලු දෙවට දිගේ යන එනකොට හිඟි බිඟි පෑවාලු ඈත රටින් ගෙන කුසුම හිත රවටනවාලු මගේ රන් කඳ ඒ කුසුමට රැවටෙන්නේ නෑලු කොළුන්පුරේ නුඹ ඉන්න ඉසව්වේ කිරිල්ලියෝ ඉකිලෙනවලු නිදල්ලේ අත වෙනුවට නොවැටි මන් මුලාවේ සිත රැඳියන් මගේ සෙනෙහ කැදල්ලේ සිත රැඳියන් මගේ සෙනෙහ කැදල්ලේ සිත රැඳියන් මගේ සෙනෙහ කැදල්ලේ මරක මන්දිර වලින් හිත රැඳුවේ කාගෙද කියලා පස්සේ අහනවා. අපි ඉස්සෙල්ලා බලන දැන් පාසල් කාලේ ගීතයක් ගායනා කරන්න ගියා. එතන ඉඳලා කොහොමද ආරම්භ වෙන්නේ කතන්දරේ? මෙහෙමයි අපි දැන් හැමදාම සමිතියක් කරන බෞද්ධ සමිතිය කරනකොට අනිවාර්යෙන්ම සිංහල සාහිත්‍ය සමිතිය සාහිත්‍ය සංගමේ අනිවාර්යෙන්ම ටිකක් කළා. අපි පොඩි ටිකක් කළා අනිවාර්යෙන්ම නම දාලා. ඒකේ තියෙන ඒකේ සතුටක් තියෙනවා කැමැත්ත තියෙන මේ හැකියාවක් තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම මම දැන් මේ නැතත් එයාලා මගේ නම දානවා අනිවාර්යෙන්ම. ඔය දැනගෙන තියෙන මේ අහලා තියෙනවනේ. ඔව්. ඉතින් ඒක නිසා අනිත් එක අපි පාසලේ ඉන්න කට්ටියක්. ඒ කියන්නේ මම දෙතෙන්ද මේ ඇතුළත්. ඉතින් අනිවාර්යෙන් මම යෝජනා කරන වෙනවමයි අනිවාර්යෙන්. අනිවාර්යෙන් මේ සමිතිය තුල මේ නව යෝජනා වෙන මෙතේ යෝජනාවත් එක්කම කොහොමද මෙතන ඉදිරියට ගමන ආරම්භ වෙන්නේ? පාසලේම සින්දු කියනවද? පිටස්තරවත් සංගීතය හදාරනවද? මෙහෙම මම පිටස්තර මට සංගීතය හදාරන්න හම්බුනේ නැහැ. ගොඩක් දුරට මේ පාසලේ මම ඕලෙවල් දක්වාම සංගීතේ හැදෑරුවා. මට සම්මානයකුත් තියෙනවා සංගීතයට. ඉතින් සතුටුයි කියලා ඉතින් මතක් කර මොකටද මේ ලැබුණේ සම්මානය කියලා? සම්මානය කියන්නේ මම ඕලෙවල් මේ සංගීත කරේ. ඒකෙන් මට සම්මානයක් තියෙනවා. ඉතින් වැඩි දුර නම් හදාරන්න බැරිනවා. නමුත් මට දැන් මම ඉදිරියට මම දැන් හදාගන්න තියෙන හැකියාව වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. පාසලේදී නිහඬ චරිතයද ටිකක් දඩබ්බර චරිතයක්. සාමාන්‍යයෙන් මගේ ජීවිතේ මම නිහඬ චරිතයක්. නිහඬ චරිතයක්. සංගීතයේ අමතරව තව මොන වගේ විෂයන් වලද කැමැත්ත දැක්වේ වැඩිපුර? සාමාන්‍යයෙන් මම ක්‍රීඩාංශේ කටයුතු කරා. මොන වගේ ක්‍රීඩාද කරේ? 100 200 දුවන ඒවා කරා. දිවින් තමයි. දිවින් තමයි. ජවන කටේ ජවන අපිටිය මල්ල ක්‍රීඩා පැත්ත තමයි ගියේ. ඒකට ওই දේවල් වෙනවත් එක්කම මතකයක් මොකක් වුණත් තියෙනවද පාසල් කාලේ සිද්ධ වෙච්ච ලස්සන මතකයක්? මතක නම් ඉතින් ගොඩක් තියෙනවා. එකක් අවදි කරවමු. මොකද මතක මන්දිරේ බලන් යනත් උන්ට අසත් මතකයන් තමයි. මිතුරු යන්නේ එකතුලා වෙච්ච දෙයක් මොකක් හෝ ඔව් අපි ට්‍රිප් එකක් ගියා. කොයි පළාතටද යන්නේ ට්‍රිප් එක? අපි අනුරාධපුරේ ප්‍රදේශයට යන්නේ. ගිහිල්ලා අපි නාන්න කොහම හරි නාන්න ලෑස්ති වුණා. නාන්න ලෑස්ති වෙලා මේ දැන් වැවක නාන්නේ. ඉතින් ආසයි මේ ඔව් වෙනස් පැත්තේ මම සතුටුුනේ මෙහෙම දෙයක් විඳින්න නේද? ඔව්. ඉතින් නානා ඉන්න ගමන් කොහම හරි මේ අපේ යාළුවෝ ටික දැන් මටත් හොරෙන් මේ කට්ටිය ඔක්කොම ලෑස්ති වෙලා නාලා ඉවර වෙලා. අන්තිමට මේ කට්ටිය භාගයක් දුරට ගිහිල්ලා මම යනකොට භාගයක් තාම නාලා. ඔව් තාම නාලා මේ මම හිතුවා ඔය කට්ටිය බස් එක ගාව ඉන්නවා කියලා. මේ කට්ටිය මාව බය කරන්න මේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් හිටියා. එදා නම් අමතක වෙන්න. તો වයස කීයද විතරද ඔය කියන්නේ? සාමාන්‍යයෙන් O level. O level වයසේදී ඔය බොහොමත් බය වුණත් ලස්සන මතක සුන්දර මතකයක්. ආයෙත් ඒක මතක් කරන පාඩ බයක් එක සතුටුකුත් දැනෙනවා නේද? ඒක මොහොතක් කරගන්න අතහිත දීපු අකුරු ගන්නපු ගුරුවරයන්ට ගෞරව කරන්න. මම මේ මොහොතේ මතක් කරන්න ඕනේ දැන් නම් ඒ කට්ටිය ජීවිතුන් අතර නැහැ මං හිතන්නේ මගේ පාසලේ විදුහල්පතිතුමා මධ්‍යම බණ්ඩාර විදුහල්පතිතුමා ඒතකොට මට සංගීතය හැම තරගයකටම මට කතා කරනවා විනිතා ගුරු මහත්මියත් මේ මොහොතේ මම මේ නැති උනත් දැනට ජීවිතුන් අතර නැති ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා ගෞරවයෙන් මම මේ මොහොතේ එයාලටත් ඉස්සරහම ආචාර කරනවා
බොහොම මතකයන් ගොඩක් අවදීන් තවත් තියෙන වෙලාව ආයි තවත් ගීතයකට යනවා අපි චන්ද්‍රානි මහත්මිය. මේ ගීතය ගායනා කළේ විශාරද අමරා රණතුංග හා දයරත්න රණතුංග දෙපළ. राधा कृष्णा रामा सीता किसी लेसकिन हो नोवेमो अपी सालिया माला गामिनी चित्रा किसी लेसकिन हो नोवेमो अपी आप पिम हमवे ओन लादरुवो आदर रन किरी कट गए पिय विलोवेदे ऐतिवन तोरो आपे सिनासिमो सिहिन लोवेदे रैतुन्यम आपे सिनासिमो गतिन्नो बेंदुनत दिव्य पुरा आपे सिनासिमो सिनासिमो राधा कृष्ण रामा सीता किसी लेसकिन हो नोवेमो अपी अरुणलु सिंब सिंब सूर्यकांत मल सिनासिते संदकें सिंब सिंब कोंद मल संदहा सिनासिते हिरु संदु कुमटद अपहद मल नीति सिनासिते सिनासिते राधा कृष्ण रामा सीता किसी लेसकिन हो नोवेमो अपी सालिय माला गामिनी चित्रा किसी लेसकिन हो नोवेमो अपी आप पिम हमवे ओन लादरुवो आदर रन किरी कट गए බොහොමත් ලස්සන ගීතයක් වගේ ලස්සන කටහඬක් ලස්සන ගායනයක්. ඉතින් පාසලේ තවත් විෂයන් වලට ආස කරාද මේ සංගීතය හැරෙන්නට? මම චිත්‍ර වලට කැමති. සිංහල වලට බුද්ධ ආගමට බොහොම දක්ෂයි. ඒ දෙකට ගොඩක් දක්ෂකම් පෙන්වුවා. නිලුක්ෂි වගේම නිහඬ චරිතයක්ද පාසලේ ටිකක් අපි බොහොම මේ අයිනකට වෙලා හිටිය ළමයි අපේ පන්තියේ ළමයි ගෑනු ළමයි 40ක් විතර හිටියා බාලිකාවේදී. අපි ඉච්චර දැඟලිලි නෑ සෙල්ලම් කරන්න එහෙම යන්නේ අපේ පාඩු අධ්‍යාපනය මුල් දැන දුන්නේ. මොනවා හරි මතකයක් තිබුණද ලස්සන මතකයක් දැන් මේ ට්‍රිප් එකක් ගිහලා වුණා වගේම පාසල් නිවාසාන්තර උත්සවයකදී හරි මොනවා හරි දෙයකදී වෙච්ච සුන්දර මතකයක්. නිවාසාන්තර උත්සවයට නම් ඒ වෙයිදී නම් ඉච්චර ඒවට සහභාගී වෙලා නැහැ. ට්‍රිප් එකක් ගිහලා මතකයක්. දහම් පාසලේදී ගුරුවරියක් විදියට වැඩ කරනකොට ට්‍රිප් එකක් ගියා. ඒ ගියේ තොප්පිගල ප්‍රදේශයට. අපි ගියේ රන්මිනි තැන්න වගේ පැත්තක මට පළාත මතක නැහැ හරියට. ඒ දහම් මේ පාසලක ළමයි කාලේ වකවානුද කියන මේ කලබල කාලේ ගොඩක්ම කලබල වැඩි වෙලා තිබිච්ච කාලේ පොත්පත් බෙදා දෙන්න දහම් පාසලෙන් අපි බස් දෙකක් ගියා. ගිහිල්ලා ඉතින් රෑ සත්කාරයකට ගිහිල්ලා ඉතින් එදා ඒ උත්සවයේ ඉවර වෙලා නිදියගෙන ඉන්නකොට අපි ගෑනු ළමයි ටිකයි අපි හිටිය ගුරුවරු 4-5 දෙනෙක් හිටියා. අපිට නිදිය ගන්න හම්බ වෙලා තිබුණා පොඩි කාමරයක්. ඒකේ එක දොරක් වහන්න බෑ මේ ඩෙස්ක් එකක් තියලා තල්ලු කරලා හිටියේ. අපේම ගියා මේ මරදාන පැත්තෙන් මම මරදානේ ඕඩි පන්සලේ දහම් පාසලේ උගන්වනවා. ඉතින් එතනදී මේ පිරිමි ළමයෙක් හිටියා. එයාට හොඳට ওই දෙමළ කතා කරන්න පුළුවන්. අපි දන්නෙත් නෑ මේ පාසලේ ඉන්න විදුහල්පතිතුමාගේ තිබිච්ච තුවක්කුව අරන් ඇවිල්ලා අර දෙමළෙන් මේ LTT එකේ ආයෙ කතා කරනවා වගේ කෑ ගැහුවා. දොර අරින්න එහෙම කියලා. අපි දැන් බයේ වෙවුලන්ට පටන් ගත්තා. පස්සේ අපි ඔක්කොම කතා කරගෙන අපි කට්ටියම 7-8 දෙනාම දොර අරගෙන එළියට පැන්නා. පැනලා බලනකොට මුන් දීව්වා. දෙව්වට පස්සේ පහුවෙන්ද බලනකොට අපේ සර් කෙනෙක් අසනීප වුණා. අම්මා කෙනෙක් ගියා යාටත් අසනීප වුණා. හොඳටම බය වුණා මේ මොන අපරාධයක්ද මේ කරපු කෙනෙක් හිතන්නේ නැත්නම් මේක විහිළුවක් විනෝදේ කරේ. මෙච්චර දුර වගේ නෙමෙයි. ඒක හරියම ඇත්තටම මේ ළමයා ඒක රඟපෑවා. ඒකටම අපේ ගුරුවරු වගේකුත් හවුල් වෙලා ඉඳලා තියෙනවා. පස්සේ ඉතින් පහුවෙන්ද හොඳටම ඒගොල්ලන්ට මේ දෙහි කැපුවා. සුන්දර මතකයක් බයක් වුණත් මතකෙන්දී සුන්දරකම් ඒක මතක් වෙනකොටත් තාමත් අපිට බය හිතෙනවා. පාසල් කාලේ සංගීත කටයුතු වලින් පස්සේද සාමාන්‍යයෙන් ගීත ගායනා කරන දිගටම ආරම්භ කරන්නේ නැත්නම් පාසලේ උසස් පෙළේදීවත් මෙහෙම දෙයක් වෙනවද? උසස් පෙළ වෙනකම්ම ඉස්කෝලෙන් අස් වෙනකම්ම ගීත ගායනා කළා. හැම මේකකටම ඊට පස්සේ දහම් පාසලේත් භක්ති ගීත එහෙම ගායනා කළා.
දහම් පාසලේ තාමත් වැඩ කරනවා. දහම් පාසල් මේ භක්ති ගීත ගුරුවරියක් විදිහටත් උගන්වනවා ඒගොල්ලන්ට. ඒ වගේ වැඩ ගොඩක් කරනවා. බොහොමත් සතුටුයි. සියලුම දේවල් වෙන වෙලාවෙ මම අහන්නේ මේ වගේ දේවල්. ඉතින් මේ පාසල් කාලෙත් එහෙම මේ ගියපු කෙනෙක් බොහොම තැම්පත් කෙනෙක්. හිත දිනාගත්ත කවුරුත් හිටියේ නැද්ද? පොත මාත්‍රයක් හිතේවත් තිබුණේ නැද්ද? නෑ. ඒ කාලේ ඉගෙනීමයි ඒ කාලේ දෙමව්පියන්ට බයයි. අද වගේ අද ළමයි වගේ අපිට නිදහසක් තිබුණේ නෑ. තාක්ෂණ දියුණුත් නෑ. බයයි දෙමව්පියන්ට. ඒක නිසා ඒ වගේ සම්බන්ධකම් ඇති කරගත්තේ නෑ. අවසානයේ කොහොම හරි යම් තැනකදී ප්‍රේමයක් මුණ ගැසලා කොහෙන්ද මේ ප්‍රේමය මුණ ගැසෙන්නේ? පාසල් කාලේ ඉවර වුණාට පස්සේ ඉවර වෙලා ඉන්නකොට ඒත් මගේම නෑ කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා. ඒක නැති වෙලා ගියා. ඒ ගැන ඉතින් හිතන්නේ නෑ. ඒ ගැන දුකක් වෙන්න තිබුණා. මතකයක් විතරයි. පසුව සොයාපුස්ස මුණ ගැසෙන්නේ කොහොමද? මම විවාහක නෑ. මම අවිවාහකයි. ඒකෙන්ම හිතුණා මේ විවාහ වෙන එක හරි කරදරයක් කියලා. මේ ජීවිතේ හරි නිදහස්. හරිම නිදහස්. සමාජයට චොමලා තියෙන මේකත් ඒකයි. දැන් මම අවුරුදු ලැබෙන අවුරුද්දට මට දහම් පාසල් ගුරු ජීවිතයට අවුරුදු 50ක් පිරෙනවා. ඉතින් මාත් දහම් පාසල් ගුරු වෙන නිසා මට බොහොම හොඳයි. හරිම හොඳයි. එතකොට දහම් පාසල් ගුරු ජීවිතය අවුරුදු 50ක් පිරෙනවා. ඒ වගේම මම ගුරුවරියක් විදිහටත් උපකාරක පන්ති ගුරුවරියක් විදිහට අවුරුදු 20ක් විතර දරුවොත් එක්කම එකතු වෙලා ඉන්නකොට මට හිතෙනවා ඒ දරුවන්ට වැඩි දරුවෝ බොහොම හොඳයි. හරිම ලස්සනයි. මේ සියල්ල සිදුලා ආයි නැත දිල්ලුක්සේ කටහඬ අවදි කරන්න යනවා. මේ ගායනය මානිබල සිංහ මහත්මයාගේ ගායනයක්. පුර හඳලෙස ඔබ සමකල මගේ මුහුණේ නලුට මා ගිත්තම් කළ කුංකුම තිලකේ ඔබ තොට ලස්සනයි කොඳ මැකුණේ පෙරලෙස බැර නැතුවද නලලේ තිලකේ පුර හඳලෙස ඔබ සමකල මගේ මුහුණේ නලුට මා ගිත්තම් කළ කුංකුම තිලකේ ඔබ තොට ලස්සනයි කොඳ මැකුණේ පෙරලෙස බැර නැතුවද නලලේ තිලකේ ඇසුරින් මිදේලා ඔබ සමුගෙන යාදෝ සිත මා විකල්පේ අසරණ වේතෝ ඇසුරින් මිදේලා ඔබ සමුගෙන යාදෝ සිත මා විකල්පේ අසරණ වේදෝ ඔබ සිත තියල කරපින දුක් දන්නේදෝ ඒ මා ඉලෙසක ඉවසා ගන්නේදෝ පුර හඳලෙස ඔබ සමග මගේ මුහුණේ නලුට මා ගෙත්තම් කළ කුංකුම තිලකේ ඔබ තොට ලස්සනයි වඳ වී මැකුණේ පෙරලෙස බැර ඇතුවද නලලේ තිලකේ. මතක මන්ද ලස්සන කරන දිල්ලුක්සේ කටහඬ බොහොමත් බපුරු ගායනයක්. ඒ වගේ ඉතින් මම අහනවා දැන් ඉතින් මේ පාසල් අධ්‍යාපනයෙන් පසුවද ලස්සනම ගීත වලට ගායනා කරන එකපාරට යොමුන ඉගෙනීමක් එක නැත්නම් පාසල් කාලේ තව දේවල් සිද්ධ වුණාද? නැහැ පාසල් කාලේ ඉතින් අවසන් කරා. ඉතින් ඊට පස්සේ ඉතින් සාමාන්‍ය ගායනයක් පමණයි පාසල ඉදිරිපත් කිරීම කරනවා විතරයි නේද? ඊට පස්සේ ඉතින් මම රැකියාවක් කරා. රැකියාවක් කරලා ඉතින් විවාහ වුණාට පස්සේ දැන් දැනටත් මම සින්දු කියනවා. ඉදිරියට බලාපොරොත්තු ඉදිරියටම ගමනක් යන සංගීතය මේ ගායනය පැත්තෙන්. ඉතින් මේව කියද්දි මේ අපේ මෙතුමින් ඇහුවා වගේම මට මාදරක් හිත කොහොමද තිබුණද යම් දෙයක් තිබුණද? ආදරයක් ගැන හැඟීමක් තිබුණේ නැද්ද පාසල් කාලේ? තිබ්බා. ආදර සම්බන්ධ ගන්න දෙක තුනම තිබ්බා. මොකද උනේ ඒකට කියන්නේ සාර්ථක කරගන්න බැරි වුණාද? හිතේ විතරක් තිබිච්ච දේවල්ද? නෑ තිබ්බා හිතේ තිබ්බා දෙමව්පියෝ කැමතිුනේ නෑ. ඉස්සර වගේ නෙමෙයි ඇත්තටම මේ අම්මා කිව්වා වගේ මේ ඉස්සර වගේ නෙමෙයි අපි ඉතින් අම්මලා කියන දේ අහනවා. ඉතින් ඔය දැන් ළමයි වගේ නෙවෙයි ඉතින් අපි ඒ අම්මලා කියන දේ අහලා ඉතින් බයක් ගෞරවයක් තිබුණා නේද? අනිවාර්යෙන්. එහෙම දෙයක් මොකදවත් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කොහොමද මේ ආදිනේ පුරහදල රික්තම් කරපු කෙනා හමුුනේ? ඊට පස්සේ මේ ඒත් ඉතින් මගේ කියන්නේ අපි දෙන්න ආදරය කරලා හම්බෙච්ච දෙන්නෙක් නෙවෙයි. ඒගොල්ලෝ වලින් ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා හම්බෙච්ච. කියන්න ඔහුගේ නමත් මේ වෙලාවේ. ඔව් මේ වෙලාවේ මගේ මේ මහත්තයා මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ එල් හේමන්ත. ගම්පලාත ඔහුගේ නාරහඹිල ප්‍රදේශයේ කොළඹ. ආදරේ ඉතින් ගොඩක් ආදරේ අර ඇත්තටම බොහොම කැපකිරීමක් සාහිත දෙනවා නේද මේ වගේ ගායනයක් මට හැම අතින්ම මට සහයෝගය දෙනවා. ඉතින් මේ වෙලාවේ මම එයාටත් ගොඩාක් මේ වෙලාවේ ස්තුති කරනවා.
මට මේ කියන්නේ මේ ගමන එන්න උනත් එයාගෙන් මම අත්‍තර අහලා ආවේ. අනිවාර්යයෙන්ම ඒක තමයි දෙදෙනා හොඳ සම්බන්ධයක් තිබිය යුතුමයි යම් ගමනක් සාර්ථක කරගන්න හොඳ වැටහීමක් තියෙන්න ඕන. ඉතින් පාසල් කාලයෙන් පසු දැන් කොහෙද තැනකට ගියාද ඉගෙන ගන්න මේ සංගීත පිළිබඳ නැත්නම් තවමත් අර හිටපු මට්ටමෙම කරගෙන යනවා. හිටපු මට්ටමින් කරගෙන යන්නේ මොකද දැනට මට එහෙම කරගන්න තරම් බෑ මොකද මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා. බබාලා දෙන්නගේ නම් කියන්නම ඕන. මගේ ලොකු පුතා දැන් මාර්ෂ නිවර්තන දැනට IT ඉංජිනේර කෙනෙක් එයා වයස අවුරුදු 20ක් වෙනවා. මගේ දුව සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය ඉගෙන ගන්නවා මේ දෙසැම්බරට ඕල කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඒතකොට ඔයාලගේ පදිංචිය දැනට මම නාරහෙන්ද්‍ර ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. මේ සිල්මුද වල සාර්ථක සිදු වෙලා ඉතින් මතක මන්දිර තුලින් මද විරාමයට යන්න නම් මොකද කාල වේලාව හරස් වෙනවා කොච්චර ලස්සන මතකයක් නවදී වුණත් මොකද අපිට මේ සියල්ලම සිද්ධ වෙන තාක්ෂණිකත් එක්ක වැඩ සියල්ලම සිද්ධ කරන මේ සියල්ලම සිද්ධ වෙන්නේ හරියට ප්‍රධාන කාර්යාලයේ අබේසිංහ වඩුමාලිගේ උඩුමහල නබදුව ගාන දුරකථන අංකය මතක කරොත් 077 321 3960. ඉතින් ඒ වගේම POTV අංකයක සිටින හරියට TV තුලින් මේ සියල්ලම නරඹන්න පුළුවන්. අපි එනවා මද විරාමයකට. විරාමයෙන් පස්සේ අපි ආයෙත් මතක මන්දිරත් තුලින් හම්බෙලා චමිලා එනවා ලස්සන මතකයන් ගොඩක් අවදි කරාම. පළාත් දෙකක උනත් ලස්සන මතක ගොඩක් කලාවත් එක්ක චන්දන විස්කර මම ආයෙත් යනවා. ඉතින් මේ පාසල් කාලෙන් පස්සේ කොහොමද සම්බන්ධ වෙන්නේ ගීත ගායනය පැත්තට? පාසල් කාලෙන් පස්සේ එක එක කලා සංගම් වලට සම්බන්ධ වෙලා ගායනාවන් ඉදිරිපත් කළා. මෙතන දෙමව්පියන් තියෙන බලපෑමක් නැති නිසා කිසිම ගැටලුවක් නැහැ සම්බන්ධ නොසියුම් දේවල් වලට. මට කියන්න එකක් අමතක වුණා. මගේ අම්මගේ ලොකුම අක්කගේ පුතා නළුවෙක් ප්‍රසිද්ධ නළුවෙක් සෝමසිරි දෙහිපිටිය. අද ජීවතුන් අතර නැහැ. ඒ ආభాෂයයි ඔක්කොම මේ කලා පවුලක් වගේ හිටිය නිසා මට මේ දැන් උත්තේජනයක් ලැබුණා. ඔව්ගේ රංගනේ දැක්කම තුනා අපේ පවුලේ කෙනෙක් මටත් දෙයක් කරන්න පුළුවන්. සහෝදරියෙක්. එතකොට ඒවත් හින්දා හිතෙනවා මට මේ තැනට එන්න පුළුවන් වුණා කියලා. ඉතින් කුඩා කාලේ කවුරුනෝ හිටියද දිග්ගත් ගායිකාවක්. මේ ගීත වලට මොකක් හෝ හේතුවක් නිසා මම ගොඩක් ආසයි. මම පොඩි කාලේදී ගොඩක් කැමති මේ සුජාතා අත්තනායක මහත්මියගේ ගායනාවලට ලතා වල්පොල මහත්මියගේ දැනට මම ගොඩක් වෙලාවට ගායනා කරන්නේ හැබැයි නන්දාමාලනී මහත්මියගේ ගීත. ඒ කියන්නේ අහන අය කියනවා මගේ හඬට සැස දෙනවා කියලා. ඉතින් මම ඒකෙන් ඒ වුණාට ආඩම්බර වෙන්නේ මට කවදාවත් නන්දාමාලනී වෙන්න බෑ. මම මට පුළුවන් විදිහට එතුමියටත් අගෞරවයක් නොවන විදිහට මේ ගීත ගායනා කරනවා. නන්දාමාලනී කියන අපේ ලංකාවේ ප්‍රවීණ ගායිකාවක්. බොහොම සංගීතයේ ඉහළ බින්න කෙනෙක්. ඒ ගෞරවය හැමදාම තියෙනවා. නන්ද මිස් දැක්කත් දැකපු තැන බොහොම ලිංගගතව කතා කරන කෙනෙක්. ඒ ගෞරවය ආදරය අපේ හිතවල හැමදාම තියෙනවා. ගායකයෙක් හිටියද සිද්ගත් කෙනෙක්? ගායකයෙක් හිටියේ මම ගොඩක් කැමති අමරදේව මාස්ටර්ට. ඒ වගේම සුනිල් ඉදිරිසිංහ මහත්මයාට මම බොහොම කැමතියි ඒ දෙන්නගේ ගීතවලට. නව පරපුරේ යම් කෙනෙක් ඉන්නවද නව පරපුරින් කියලා ඉන්නේ මේ නව පරපුරේ නම් ඉතින් ගායක ගායිකාවෝ වෙච්චර නෑ. මේ අපි දන්න අයගෙන් ඉන්නේ සමන් කෙනින්ගේ කටහඬට කැමති. සමන් අපි ගාල්ල කෙනෙක් මගේ හොඳ හිතවලෙක් බවත්. එයා හර්ෂණ දිසානායක ඒ දෙපළට මම බොහොම කැමතියි. ඒ දෙපළ ගායිකාවක් හැටියට දැන කෙනෙක් ඉන්නවා. ගායිකාවක් විදිහට නව පරපුරෙන් ඉන්නවා ශශිකා නිසංසලා මහත්මියට කැමති. ඒ වගේම දැන් මෑතක ඉඳලා නිරංජලා සරෝජිනී මහත්මියගේ ගීත කියන සෙව්වන්දිට මම ගොඩක් කැමති ඒ හඬට. පවුලිම කෙනෙක් නේද? පවුලිම කෙනෙක්. තමන්ගේ දියණියක් නෙවෙයි බොහොමත් මේක දානවලට හිටලා තියෙනවා. ඉතින් ඒ කියනවත් වගේ අපි නන්දාමාලනී මිත්‍ර සින්දුවක් ගායනා කරන්න කියලා ආරාධනා කරනවා. මේ ගීතය ගායනා කළේ ආචාර්ය නන්දාමාලනී මහත්මිය. රන් කින්දින් බැඳ අතැඟිලිත් කළ ආදරයයි පිම් රැහෙනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි රන් කෙන්දින් බැඳ අතැඟිලිත් කළ ආදරයයි පිම් රැහෙනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි කිරිලිය සේතුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි දැල විදා හල දැත මගේ ඔබටත් ඔහුටත් නුරුමයි හිරු සඳු එකවර දෙපස නැගී කළුවර ඇයි විජිතයම මගේ රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි පිම්
සිතුම් වසඟ කළ ආදරයයි කනාටු සුළගේ දුහුල් මලකී අද බල්මත් වී පාවෙන්නේ ඔබගින්දෝ ඔහුගින්දෝ මා හෙට දින සමුගන්නේ ඔබගින්දෝ ඔහුගින්දෝ මා හෙට දින සමුගන්නේ ඔබගින්දෝ ඔහුගින්දෝ මා හෙට දින සමුගන්නේ. බොහොම ලස්සන ගායනයක්. මතකයක් තියෙනවද ප්‍රසිද්ධ තැනකදී මුලින්ම ගීතයක් ගායනා කරපු අවස්ථාව? මුලින්ම ගීතයක් ගායනා කළා දහම් පාසලින් ගුවන්විදුලි වැඩසටහනකට භක්ති ගීතයක් ගායනා කළා. ගීතය මතකයි. බුදුසාවිනි ශිරිපාපියු ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ. ඊට අමතරව සමහර යාළුවන්ගේ හිම උත්සවවල මොනවා හරි උත්සවයක් තියෙනකොට ගීත ගායනා කරනවා. ඉතින් පස්සේ හදාරන්න පටන් ගත්ත සංගීතය නම් හැදෑරුවේ නැහැ. ඔබ උපන් දක්ෂතාවත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ නේද? ඔව්. ඒ කාලේ පුවත්පත් එහෙම පරිශීලනය කරාද මොනවා හරි කියවන්න? අදටත් මම පත්‍ර ගොඩක් අරගන්නවා හැමදාම පත්‍ර කියවනවා. ඒ කාලේ මොනවද කැමතිලු පුවත්පත් තිබුණා? ඒ කාලේ කැමති වුණා ඉතින් කාන්තා පත්‍ර වලට. ওই තරුණී තිබුණා ඒ කාලේ ඒ පත්‍රය කුමරි පත්‍රය ඒවා එකතු කරා. හරිම කැමැත්තෙන් ඒවා එකතු කරලා ඒවේ තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තා. ඒ දවස්වල මම දැනුම විනෝදයේ වගේම මේක නිකන් ලොකු දෙයක් එකතු කිරීමක් තුන විනෝදාංශයක්. දැන් වගේ දේවල් නෑ ක්‍රීඩා කරන්න ෆෝන් එකක් ගත්ත ක්‍රීඩා කරන දේවල් තිබුණේ නෑ. මුද්දර එකතු කිරීම ওই වගේ සුන්දර දේවල් තිබුණා. ඉතින් එතනින් පස්සේ කොහොමද මේ කලා සංගම් වලට සම්බන්ධ වෙන්නේ? කලා සංගම් දෙක තුනකට සම්බන්ධ වුණා. ඉස්සෙල්ලම සම්බන්ධ වෙලා හිටියේ මතකයේ රැඳුණු ගී වලට ජයන්ත පීරිස් මහත්මයාගේ ඒකෙදී භක්ති ගීත ගායනාවලට ඒකේ මේ සංගීත ප්‍රසංග වලට සහභාගී වුණා. ඒන් පස්සේ මේ මෑතකදී තමයි නිරංගනී මහත්මියගේ මේ කලා සංගමයට සම්බන්ධ වුණේ. මට මේ සියල්ල සිද්ධ වෙන්නේ ඇයගේ අතහිදීම මත තමයි. අනිවාර්යෙන්ම. එයා ගොඩාක්ම හොඳ නායිකාවක්. මේ මෙතනදී ඒක කියන්න ඕනේ. එයාට දැනගන්නේ නැහැ කවදාවත්. එයා බලන්නේ එයාගේ සමාජිකාවන් ඉස්සරහට තල්ලු කරලා ඒගොල්ලන්ට තැනක් අරන් දෙන්න. මොකද හොඳ නායකයෙක් ලක්ෂණයක්. හරිම හොඳයි. අනිත් අය දැන් මම මීට ඉස්සර වෙලා වැඩ කරපු සංගම් වල ප්‍රසංගයක් තිබුණාම ඒගොල්ලෝ සින්දු කියලා ඉවරලා තමයි අපිව දාන්නේ පසුපෙළ නායිකාව. ඉඩ ලැබුණොත් අපි පසුපෙළ. ඒ වුණාට නිලංගනී කවදාවත් එහෙම කරන්නේ නැහැ. හොඳම නායිකාවක්. මම බොහොම ආදරේ මගේ සමාජිකයන්ට මුල් සහෝදරයෙක් වගේ. එයාට බල කරලම කිව්වොත් තමයි යා කියන්නේ නැත්තම් එයා ඉන්නේ නැහැ කිසිම දෙයකට ඉදිරිපත් වෙන්නේ නැහැ. බොහොම කටහඬක් තියෙන හරිම මේ හොඳ චරිතයක් ඒක. විශ්යලම් සිද්ධලා අපි නැවතත් යනවා දිල්ලුක්ෂේ තවත් ගීතයක් තියෙනවා. ඒකත් අහලා බලමු. මේ ගීතය චන්ද්‍රලේඛ පෙරේරා මහත්මයාගේ ගීතයක්. වනසියෝල් පාවුන් වැනි මිනිසුන් නැත දිවි දේවතාවන් වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලේ වාසනාවන් වනසෙව්පාවන් වැනි මිනිසුන් නැත දිවි දේවතාවන් වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලේ වාසනාවන් මල්මත් තුවන් දෙක මහවන මැද යාළුතුමාවත පින්නා ඒ තුල සැඟවෙන මිනිසුන් දෙකමින් හිටු දෙවියන් ලොව සතපා වනසියෝපාවන් වැනි මිනිසුන් මැද දිවි දේවතාවන් වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලේ වාසනාවන්. මොහොත් ලස්සන ගීතයක්. මේ දෙවි දේවතාවුන් නැනි මිනිසුන් ඉන්නවා. අතහිත දීපු කෙනෙක් ඉන්නවා නම් පාසලේ පරිබාහිර මොහොතක් කරගන්න උන්ට ගෞරව දක්වනවා.
ඔව් මේ වෙලාවේ මට හම්බෙච්ච දේ කියන්න ඕනේ. මොකද මම විවාහ වෙලා බබලා දෙන්න බලාගෙන යාළගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර මම ඒත් අතෑරියේ නෑ. මොකද මම ගීත ගායනා කරා. ඔයගේ තියෙන දේ කොහෙන් හරි ආසාවක් තිබුණා නේ. මම ගීත ගායනා කරා. මොකද දෙන්නම ඉස්කෝලේ ගියාම මම ගෙදර. මම නිමාඩු මේ ලැබිච්ච වෙලාවක මම පුංචි ඇප් එකක් මේ ෆෝන් එකේ. පුංචි ඇප් එකකින් මම සින්දු කිව්වා. සින්දු කියාගෙන යන ගමන් මේකෙන් මැසේජ් එකක් දාන්න පුළුවන්. නමුත් කෝල් එකකින් මට කතා කරන්න බෑ. දවසක් මම සින්දු ගොඩක් කියනවා. ඉතින් මම තෝරගත්ත කට්ටියත් එක මම කියනවා. මට දවසක් මැසේජ් එකක් තියලා තිබ්බා මේ කඩහන ලක්ෂණයි ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. කවුරු හරි කෙනෙක් තියලා තිබ්බා. පස්සේ එයා කියලා තිබ්බා ඉදිරි ගමනක් යන්න පුළුවන් මම නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට කතා කරලා බලන්න කියලා. මට ඇත්තටම ආස හිතුණා. මොකද මම කලාවට ආස නිසා ගොඩක් ගායනයට ආස. හිතනවා වක්කරි මාර්ගයක් පෑදෙන්න යන්න යමක් කරගන්න පුළුවන් වෙයි කියලා. පොඩක් ඉතින් අපිත් ආසයි පොඩක් ඉස්සරහට ගිහින් සින්දුවක් කියන්න. එහෙම ආසාවක් ඇත්තටම තිබුණා. නැත්නම් පොඩි කාලේ නම් තිබ්බ නිසා මේ ඊට පස්සේ ඉතින් මම ඒ නම්බර් එකට මනට ගත්තා කෝල් එකක්. අරගෙන මම කතා කරනකොට මම මහත්මයක් කතා කරේ. ඒ තමයි මේ වෙලාවේ මම කියන්න ඕනේ නිලංගනී ජයසූරිය මහත්මිය මේ වෙලාවේ මම එයාට ගොඩාක් ස්තුති කරනවා. එයා එකපාරට කතා කරලා කිව්වා ඔයා මගේ සරසවි සමෘද්ධ කලායතන සම්බන්ධ වෙන්න මාත් එක්ක දිගු ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් මාව සම්බන්ධ කරපු මල්ලිට මම මේ වෙලාවේ ගොඩක් ස්තුති වෙනවා. එයාට අනිවාර්යෙන් ස්තුති කරන්න ඕනේ. මොකද එයා තමයි මාව මෙතෙන්ද මේ මහත්මිය ළඟට යොමු කරේ. ඊට පස්සේ මහත්මිය ගාඩ ගිහිල්ලා ඉතින් මම එයත් එක්ක දැන් අත්වල බැඳගෙන යනවා. යා කලා සංගීත ගොඩක් වැඩ තියෙනවා නේද ඉදිරියට තියෙනවා. එතකොට මේ හරිද ටීවී වැඩසටහනට අද මම මෙතන ඉන්නේ ඒ මහත්මිය නිසා නැවත වාරයක් එයාට මම ස්තුති කරනවා. මේ ඉදිරි ගමන එයාත් එතුමියත් එක්ක මම ඉදිරි ගමන යන්න බලාපොරොත්තු ඉන්නවා. දැන් මට කියන්න තියෙනවා තව ඉන්නවා ගොඩක් ඉන්නවා ගායනය වාදනය රංගනය දක්ෂ ගොඩක් අය ඉන්නවා. යාලට එතුමියත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඒක නිසා සම්බන්ධ වෙන්න කියලා හැමෝටම සම්බන්ධ වෙන්න කියලා මම මේ මොහොතේ තවත් කෙනෙක් ඉන්නවා නම් ඇය ඇරෙන්නට ජීවිතය අතහිත දීපු මේක මොහොතක් කරගන්න. ඉන්නවද එහෙම කෙනෙක්? සංගීත පැත්තෙන් නෝ ජීවිතේ යම් මොහොතක උදව් උපකාර කරපු කෙනෙක්. ඔව් එහෙම නම් කෙනෙක් නැහැ. මට දැන් මේ කලාව පැත්තෙන් මම තමයි ඉන්නේ. පුංචි කාලේ හිතගත් ගායිකාවක් හිටියද? මෙන්න මේ කටහඬ මම කැමතියි. ගොඩක් වෙලාවට කියන්නේ එහෙම. මම මේ කවුද ඔයාගේ ඒ දවස්වල හිතේ තිබුණු ගායිකාව? ඔව් මම ඉස්සරින්දම ගොඩක් දුර මේ සමිතා එරන්දිති මහත්මියගේ ගීත කිව්වා. ඉතින් අර පොඩි කාලේ නම් කියපු නිසා මම කොතන ගියත් එයාගේ ගීතයක් තමයි තෝරගන්නේ. ඒක හුරුවකුත් තිබුණා දැන් කියලා කියනවා. තිබ්බ නිසා කටහඬ සමාන බවක් දැනවත් ඒ වගේද? ඒක නම් ඉතින් මට කියන්න දැනෙන්නේ නැහැ. අහන් ඉන්න කට්ටිය තමයි අහගෙන ඉන්න අය තමයි. නමුත් ඉතින් මට කියන්න පුළුවන් එයාගේ ගීත. මේ එහෙම කියලා නෑ හැම ගායිකාවටම කැමතියි. හැම ගායිකාවක්ම සින්දු ඉතින් කියන්න පුළුවන්. පොඩි දක්ෂකමක් තියෙනවා. නව පරපුරේ කෙනෙකුට ගත්තොත් කාගේ වගේ ගීත වලට කැමති ගායිකාවක් හැටියට? එහෙම කියලා නව පරපුරේ නම් එහෙම මම කැමැත්තක් නෑ. ඇත්තටම අර චන්ද්‍රලේඛා මහත්මිය, එතකොට ශශිකන්ද චන්සේලා මහත්මිය, සමිතා ඉරන්දති, නිරෝෂා විරාජිනී ඒ වගේ අයගේ සින්දු වලට කැමතියි. තමන්ට ගැලපෙන ශෛලිය මෙතන තමයි තන දැනෙන දේ මේක තමයි කියලා හිතනවා. ගායකයෙක් හිටියද පුංචි කාලේ? ඔව් ගායකයෙක් නම් ඉන්නවා. මොකද මගේ තාත්තිගේ කටහඬ මිල්ටන් පෙරේරා මහත්මයාගේ වගේමයි. ඉතින් අර පොඩි කාලේ නම් අපිට ඇහුනේ මිල්ටන් පෙරේරාගේ කටහඬ වගේ මගේ තාත්ති සින්දු කියනවා. ඉතින් ඇත්තටම මේ මහත්මයාට මම ගොඩක් කැමතියි. ඒක තමයි දැනුම හඬ. ඊළඟට නව පරපුරේ කෙනෙක් ඉන්නවද ගායකයෙක්? නව පරපුරේ නම් සින්දු ගොඩක් ඇහෙනවා. ඉතින් එහෙමම කියලා මට කැමැත්තක් කියන්න බෑ. ඉතින් ඔක්කොම එකම පොදුවේ එකම මට්ටමක කියන නිසා. පුවත්පතක් තියෙනවද මේ වගේම පරිශීලනය කරපු ඒ කාලේ මොන හරි පුවත්පත් තිබුණද? ඔව් ඉස්සර ඒ කියන්නේ මේ විවාහ වෙන්න ඉස්සර ඉතින් පත්තර කියවුවා. නමුත් දැන් නම් කාලයක් මතක නැහැ පත්තර කියවන්න. මොකද දුවගේ පුතාගේ වැඩ ගොඩක් දුරට ඉස්සර එහෙම තිබුණද මොකක් හරි කියවන්න? ඔව් පත්තර කිව්වා. කුමාරි පත්තරේ තරුණි පත්තරෙන් කියවලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් විවාහ වුණාට පස්සේ අතරම පත්තර කියවන්න වෙලාවක් හම්බුනේ නැහැ. මොකද මගේ දුවට වඩා මගේ පුතාට වඩා දුව අවුරුදු 4කට බාලි. ඉතින් ඒ දෙන්න එකම ළඟ එනවා. ඒ කට්ටියත් එක්ක උපකාරක පන්ති ඒ වැඩ සහභාගී වෙනකොට මට ඇත්තටම වෙලාවක්. ඉතින් මේ සංගීතයත් නළුකමත් රංගනයත් ගොඩක්ම ළඟින්ම යනවා. හිතගත් නිලියක් කවුරුන් හෝ හිටියද ඒ කාලේ? එහෙම කියලා නෑ. දැන් ඉන්නවද කවුරුන් හෝ? නෑ
නෑ. නළුවෙක්? පැත්තට එහෙමත් නෑ. එහෙම අදටත් එහෙම නෑ. ඉතින් මේ සියලුම සිද්ධ වෙනකොට ඉස්කෝලේ යන කාලේ යාළුවෝ 100 ගාණක් හිටියත් ළඟින්ම හිටපු යාළුවෝ කවදා ජීවිතේ අමතක වෙන්නේ නෑ. හොඳම යාළුවෝ වෙලා හිටිය 4-5 දෙනෙක් නම් කරන්නේ. අනිවාර්යයෙන් මේ මොහොතේ මතක් කරන්න ඕනේ මගේ බැච් එකේ ඉන්න 4 දෙනෙක්. මොකද මිතුරු මිත්‍රයන් සතුටුයි අපේ යාළුවා තැනක ඉන්නවා. කොහෙන් හරි දැක්කොත් මොන අපිවත් මතක් කරා. ඒ අඹ යාළුකම කවදාත් නැති වෙන්නේ නෑ. අනිවාර්යෙන් යාළුවෝ 4 දෙනෙක් ඉන්න කියන මමත් සමග මේ මොහොතේ මතක් කරනවා මේ මගේ යාළුවා නිලන්ති, ඒ වගේම සමන්තා, ඒ වගේම කාංචනා මේ මොහොතේ මම මේ යාළුවත් ආදරෙන් මතක් කරනවා. බොහොමත්ම ආදරෙන් මතකයක් නවදින වෙලාව අපි නැවතත් කරා අපේ චන්දන මිස්ගේ ගීතයක් තියෙනවා. මේ ගීතය ලතා දිසානායක මහත්මියගේ. සතුට සැනසුම් සුවේ බලා ශීත සුළඟට තුරුල් වෙලා ඈත අහසේ පියාසලා එන්න කුරුළනී ගෙල්ලිලා සතුට සැනසුම් සුවේ බලා ශීත සුළඟට තුරුල් වෙලා ඈත අහසේ පියාසලා එන්න කුරුළනී ගෙල්ලිලා සතුට සැනසුම් සුවේ බලා සිනෙහි නිල්වන් ගුවන් ගැබේ ඔබේ රුවයි ඇඳී තිබේ සිනෙහි නිල්වන් ගුවන් ගැබේ ඔබේ රුවයි ඇඳී තිබේ ඉවුර අසබඩ සඳුන් ගසේ කුරුළු පවුලක් සුවින් වෙසේ සතුට සැනසුම් සුවේ බලා සීත සුළඟට තුරුල් වෙලා ඈත අහසේ පියාසලා එන්න කුරුළනී ගෙල්ලිලා සතුට සැනසුම් සුවේ බලා එකට එක් වී hina වෙලා වෙනින් රටකට ඉගිල්ලිලා එකට එක් වී hina වෙලා වෙනින් රටකට ඉගිල්ලිලා සුවැති මල් බර වෙසක් මහේ කුඩු හදමුද අපිත් මෙහි සතුට සැනසුම් සුවේ බලා සීත සුළඟට තුරුල් වෙලා ඈත අහසේ පියාසලා එන්න කුරුළනි ඉගිල්ලිලා සතුට සැනසුමත් එක්කම අපි ආයෙත් පාසල් කාලයට යනවා. ඒ කාලේ ඉන්නදී මිතුරන් ගොඩක් හිටියත් ළඟින්ම හිටපු මිතුරන් කීප දෙනෙක් ළඟින්ම හිටියා මිතුරෝ දෙන්නේ තමරා කරුණානායක සුසිලා පෙරේරා කියලා. ඒගොල්ලොත් අපි වගේ බොහොම අහිංසක ඉගෙනීමට දක්ෂ දෙන්නේ. ඉතින් මම ඒ දෙන්නත් එක්ක තමයි ගොඩාක්ම කාල වේලාව ගත කරේ. යාළුකම් අදට යාළුකම තිබෙන සම වෙනවද? දැන් නම් ගොඩක් කාලයකින් හම්බ වුණේ නැහැ. දැන් මේගොල්ලොත් විවාහ වෙලා කොහේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. දැන් මතකේ තාම තියෙනවා. කෙනෙක් වෙන්න ලැබුණොත් සිද්ගත් ගායිකාවක් කවුද වෙන්නේ ලංකාව? වරමක් ලැබෙනවා. මෙන්න මෙයා වෙන්න පුළුවන් කියලා. කවුද? වැඩිම ආදරය කරන අහන කාවිත්. මම වැඩිම ආදරය කරන්නේ නන්දා මාලනී මහත්මියගේ. වරමක් ලැබුණොත් ඇය තමයි වෙන්න කැමති. මොකද ඒ තරම් ආදරේ. මං හරිම ආසයි ඒ අහන්නට. දැන් මෙතනින් ඉදිරියේ මොනවද බලාපොරොත්තු ඔබතුමියගේ සංගීත පැත්තෙන් මෙතන දෙයක් කරන්නද? තමන්ගේ නිර්මාණයක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවද? තමන්ගේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ආර්ථික අතින් පොහොසත් වෙන්නත් ඕනේ ඒවට. ඉතින් එක සංගීත මේ ප්‍රසංග වලට සහභාගී වෙලා ඒකෙන් තමයි මේ ඒවයින් බොහොම සතුටක් ලබන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යන ගමන් තමයි ඉවර කරගන්නත් හිතාගෙන ඉන්නේ. පුංචි කාලේ ඉඳලා කැමතිව පළාතක් තිබුණොත් ගමන් කරලා තමන්ගේ ගම් පළාත ඇරෙන්නට. මම කැමති ගම්පහ ප්‍රදේශයට. දැනට මම ගොඩක් කැමති බලංගොඩ ප්‍රදේශයට. මොකද මගේ දහම් පාසලේ ලොකු හාමුදුරන්ගේ මවගේ මරණයට සහභාගී වුණා. ඒ පැත්ත බොහොම ලස්සනයි. හරිම ලස්සනයි. හරිම ආසයි. මට හරි ආසයි තුනා ඒ පළාතට. බලංගොඩ ප්‍රදේශයට යන්න දැනට ඒ තමයි. මෙතන ඉදිරි සින්දුවක් කරන්න අදහසක් තියෙනවා නේද? පුළුවන් අවස්ථාවක් ලැබුණොත් අපිත් අනිවාර්යයෙන්ම මුදල් ගුණ හර්ධි ටීවී බොහොම ඔක්කොම එකතු වෙලා ඒ දේ කරගෙන යනවා. ඔයාගේ මක්කේ ඉදිරි බලාපොරොත්තුවක් තිබෙනවද ගීතයක් එහෙම ගායනා කරන්න තමන්ගෙම කියලා? ඔව් ඉදිරියට ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ
අපේ මේ කලා පදනමෙන්ම තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙලාවෙත් මම ගරු නිලංගනී ජයසූරිය මහත්මිය රුවන්මැලි තාදයෙන් මේ මතක් කරන්න ඕනේ වගේ අද මෙතන මේ වගේ මේ වැඩසටහනට ඇවිල්ලා සහභාගී වෙලා අතරම සතුටු වුණා. මේ එයාලට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතිවන්ත වෙන ගමන් මම ආයෙත් තනවා ඔබටත් වරමක් ලැබුණොත් ආදරය කරන ගායිකාවක් වෙන කවුද තෝරගන්න මම මෙයා තමයි වෙන්නේ. මෙහෙමයි මේ මට කවුරුත් වෙන්න කියලා අවශ්‍ය නැහැ. අපිට වරමක් ලැබුණොත් බලමු සමිතා වෙනවා තමයි. දුම්කොටුවගේ ඒ හදත් එක්ක යන හරි ආසාවක් තිබුණා. පුංචි කාලේ ඉඳලා කන්න කැමති කෑමක් තිබුණා. එහෙම කියලා නම් විශේෂයක් තිබුණේ නැහැ. විශේෂයක් නැහැ ඉතින්. මෙතුමිය වගේම තමන්ගේ ගම් පළාතෙන් දැන් මාතලේ ප්‍රදේශයෙන් යන දැන් කොළඹ ඉන්නේ. යන අවස්ථාවක් ලැබුණොත් ගෙදර ඇත්තේ කොහෙද යන්න තෝරගන්නේ ලංකාවේ? මෙහෙමයි ඉතින්. විනෝද ගමනක් යන ලැබුණොත් ගෙදර ඇත්තේ කොහෙද තෝරගන්නේ? නුවර තමයි ඉතින් ගම් ප්‍රදේශය ඇත්තටම මම ආස කරන්නේ නුවරට. මාතලේ හිටියට ඉතින් නුවර කොයිගෙලෙත් ඉතින් නුවර යවෙන නේද ඉතින් ඇත්තටම ලංකාවේ ආසම තැනක් තමයි මාතලේ නුවර කියන්නේ හරිම ලස්සනයි. තවත් මතකයේ තිබෙන්නේ එතනම තමයි. අනිවාර්යෙන් ඉතින් වෙන තැනක් නැහැ. ඉතින් මම මෙතන දැන් කොළඹ ජීවත් වුණාත් ඉතින් ඇත්තටම ආස ඉතින් තමයි සිතින් ඉන්නේ එහෙ තමයි. එහෙනම් දැන් දෙයක් පුංචි කාලේ පුරුවත් එක්කම ඊළඟට අඳින්න පළඳින විශේෂිත ඇඳුමක් මොකක් හරි තියෙනවද? එහෙම නැත්නම් ඕනම ඇඳුමක් තමයි ගැලපෙන විදිහට අඳිනවා. එහෙම නෑ. ඒ කියන්නේ එන විලාසිතා අඳින්නේ නැහැ මම. මට කියලා ගැළපීමක් තියෙනවා නම් මම ඒක අඳිනවා. ගැළපෙනවා නම් විතරක් ඉතින් අඳිනවා නැත්නම් ඉතින් එන හැම විලාසිතාවක්ම ඉතින් අපිට ගැළපෙන්නේ නැහැනේ. ඒකයි ඉතින්. මොකක් හරි තවත් අවස්ථාවක් ලැබුණා ගෙදර ඇත්ත එක්ක පිටරට සංචාරයක් කරන්න. ඒ වුණත් අපි අහන්නේ නැහැ. මොකද හේතුව කියලා කුමන රටද තෝරගන්නේ ලංකාවේ පිටද? එහෙම වුණත් ඉතින් සයිප්‍රස් වගේ රටක් තෝරගන්නවා. ගිහිල්ලා ඉතින් බලලා කරලා එන්න බලාපොරොත්තුකුත් තියෙනවා ඉදිරියට. යන්න බලමු ඉතින්. අවස්ථාව ලැබෙන්න ගත්ත අපි ප්‍රාර්ථනා කරන ගමන් තවත් ගීතයක් තිබුණා. ඒකයි අපි ඒක අහලා මේ ගීතය සමිතා එරන්දති මහත්මියගේ ගීතයක්. තන හංස යවල නිමල නිල් ජලාසේ මන නන්දනිය දසුන්නන් වෙනා සිහින යහනේ දකින්න සිහිනේ තතුරුස මලක් ලයිට ලන් වුණා පෙමින් බැඳුණු සිතින් දකිනා ඒ සිහින මාද නිරු කල්පනා රණ හංස යවල නිමල නිල් ජලාසේ ගල්ලෙනි සැඟවූ කුමාරී මුදවන්න සුරඟුන් නරා ආවාසි කුමරික් පුරානේ කුමරා මගේ හිඳෝ ඔහු පාදරේ මන් පාදරේ මුළු ජීවිතේ රණ හංස යවල නිමල නිල් ජලාසේ මන නන්දනිය දසුන්නන් වනා සිහින යහනේ දකින සිහිනේ රතුරෝස මලක් ලයට ලන් වුණා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද නිරු කල්පනා රණ හංස යවල නිමල නිල් ජලාසේ සංසාරයේ උන්නාලෝ මාළඟින් දොරගුල් දමා හැංගුවත් මා සංගවන්න බැතෙන් හැඟුම් අපේ ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා රණ හංස යවල නිමල නිල් ජලාසේ මන නන්දනිය දසුන්නන් වනා සිහින යහනේ දකින සිහිනේ රතුරෝස මලක් ලයට ලන් වුණා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද නිරු කල්පනා රණ හංස යවල නිමල නිල් ජලාසේ. මොකද දසවත් ගානක් ඉදිරිපත් කරා. දැන් ඔබට විවාහයෙන් ලැබුණ මේ ආభాෂය තමන්ගේ දරුවන්ට ලැබිලා තිබෙනද නැත්නම් ඕන් මේ පැත්තට ඉච්චර කැමැත්තක් නැද්ද? ඔව් කියන්න ඕනේ මේ පුතා අත්‍තරම කලාවට වැඩි සම්බන්ධ නැහැ මගේ දුව. මගේ දුව ලස්සන සින්දු කියනවා.
මේ හැබැයි ඉතින් ඉදිරියට එන්න ටිකක් ලැජ්ජාවක් තියෙනවා. ඇත්තටම ලස්සනට සින්දු කියනවා. හොඳ හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඒ දේ තියෙනවා. ඉතින් අත හිත දෙන්න ඉදිරියට ගන්න. මොකද දරුවට යම් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් අපිට. හොඳින් පුහුණු කරගෙන આવත් අපි අනිවාර්යයෙන්ම හරි ටීවී ඉන්න මතක මන්දිර වගේ තවත් රසත් ගොඩාක් තියෙනවා අත හිත දෙන්නට. මෙතනින් එහාට කොහොමද සැලසුම් කරන්නේ මේ ජීවිතය ගත කරන්න? ඒ කියන්නේ කලාව පැත්තෙන්. කලාව කියන්නේ මම දැන් මේ සමුද්ද කලාවෙන් සම්බන්ධ වෙලා තියෙනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමියත් එක්ක සහරුවන් මල්ලිත් එක්ක දිගු ගමනක් යන්න අතාරින්නේ නැහැ. බලමු ඉදිරියට සින්දුවක් කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මගේ නංගි මේවල මතක් කරන්න ඕනේ හොඳටම සින්දු කියන එක්කෙනෙක්. එයා නුවර ප්‍රදේශයේ ඉන්නේ. ඉතින් එයාට අර ගමන් අපහසුතාවය මත තමයි මේ එයාට ඉතින් සම්බන්ධ වෙන්න පොඩ්ඩක් අපහසුයි දුරින්ද ඉදිරියට බලමු එයාවත් සම්බන්ධ කරගෙන ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද හරියට මතක මන්දිර ගැන මොකද හිතන්නේ? ඇත්තටම සන්තෝෂයි. මොකද එතුමිය නිලංගන ජයසූරිය මහත්මියත් රුවන්වැලි තින්දා මෙතෙන්ට එන්න ලැබිලා ඇත්තටම සතුටු වෙනවා. හරි දේ ටීවී වැඩසටහනට ගොඩක් සතුටු වෙනවා මෙතෙන්ට ඇවිල්ලා මට ටික කතා බහ කරලා අලුත් අත්දැකීමක් ලබා ගන්න ලැබීම ගැන. බොහොම ස්තුතියි. අපි මේ පැත්තට මෙතෙන්ට අපි අහනවා. කන්න කැමති කෑමක් මොනවා හරි තිබෙනවද? පුංචි කාලේ එහෙමයි කියලා කෑම ගැන නම් එච්චරම මේ පස්සෙන් එලවගෙන යන්නේ. ඔය ලැබුණ දේවල් මොනවා හරි මේ ආහාරයට ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. කෑමට එච්චරම දක්ෂ නැහැ. පුංචි කාලේ එහෙම පුංචි කාලේ ඉඳලා දක්ෂ නැහැ. අදෝ පෙළඳුම ගැන පුංචි කාලේ කොහොමද තිබුණේ? මම සාමාන්‍යයෙන් ලොකු ගෑනු ළමෙක් වුණාට පස්සේ ඉඳලාම දහම් පාසලේ ධර්මාචාර්ය විභාග කරන කාලේ ඉඳලාම දහම් පාසලේ උගන්වන්න ගියා. ඒ කාලේ ඉඳලාම මම කැමතියි සාරිය අඳින්න. ඉතින් මේ ඔසරිය සාරිය තමයි මගේ ප්‍රියතම ඇඳුම. දැන් මේ මොහොතක් කරගන්න දරුවන් එක්කම ගත කරන කෙනෙක් දරුවන්ට උගන්වනවා කලා සංගම සමග ඉන්නකොට අලුතෙන් කලාවට දරුවෙකුට ඕදනක් දෙන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට එන්න කියලා යම් දෙයක් කියනවා. කලාව හොඳ දෙයක්. කලාවක් විදිහට කරගෙන ඉන්නවනම් හොඳයි. එක එක රැවටිකාරීන්ට අහු වෙන්නේ නැතුව තමන්ගේ ගෞරවයයි දෙමව්පියන්ගේ නාම්බුවයි ගෞරවයයි ගුරුවරුන්ගේ නාම්බුවක් තියාගෙන කලා ක්ෂේත්‍රයේ ඒ විදිහට හැසිරීලා දියුණු වෙනවනම් දියුණු වෙන්න පුළුවන් නම් තමන්ගේ තැන තියාගෙන අන්න ඒක තමයි ලොකුම දේ කියලා තමයි කියන්නේ. තමන්ගේ පරාසය මොකක්ද කියලා හඳුනාගෙන ඉන්න සීමාව හඳුනාගෙන අන්න එච්චරයි. අද මොකද ඉතින් ඔබතුමීට මේ අපේ සම්බන්ධ වීමත් එක්ක මතක මන්දිර හරියට ටීවී කියන්නේ. මේ අවස්ථාව ලබා දුන්නේ නිලංගනී ජයසූරිය මහත්මිය. එයාට ලැබිච්ච අවස්ථාව මට දුන්නේ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම හොඳම කියන්න වචන නෑ එයා ගැන. එතකොට මේ ඒ ලබා දුන්න අවස්ථාව නිසා මම මේක ඉස්සර වෙලත් මේ සම්බන්ධ වුණා මේ ගායනයකට. එතකොට මේ මට හිතුණා මෙච්චර කාලයක් කිසිම දෙයකට අපිට ඉදිරිපත් වෙන්න හම්බ වුණේ නෑ. මේ ලැබිච්ච අවස්ථාව ලැබුණේ නිලංගනී මහත්මිය නිසා. ඊළඟට තව එකක් කියන්න ඕනේ අද මම එන්න පාර දන්නෙත් නෑ. එදා ආවෙත් අපි වාහනයක අද එන්න මට පාර පෙන්වුවේ මේ රුවන් මල්ලි. ඉතින් රුවන්ටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ සමිතිය සහෘදයන්ගේ තියෙන එකමුතුකම. අපේ එකමුතුකම නිසා මට කතා කරලා එන්න අක්කේ මං එක්කන් යන්නම් ඔයා ඉන්න මගේ වැඩ ඔක්කොම දාලා කියලා කතා කරලා එක්කගෙන ආවා. මං එයාටත් බොහොම පින් දෙනවා. මේ ඒ කරපු දෙයට. එතකොට නිලංගනී මහත්මිය දැනට ටිකක් රෝග තත්වයකින් ඉන්නවා. ඇයට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ කරපු සත්කාරයට. කලා සංගමේ කටයුතු කොහොමද මේ දවස්වල සිද්ධ වෙන්නේ? කලා සංගමේ මම ලේකම් විදිහට ඉන්නේ. අපි දැන් කලා සංගමේ ඉක්මනටම මේ ලියාපදිංචි කරගන්න කටයුතු කරනවා. ව්‍යවස්ථා මාලාව හදලා ඒ ඔක්කොම වැඩ කටයුතුත් කරන අතරේ තමයි මේ වැඩසටහන් වලටත් සම්බන්ධ වෙන්නේ. දැනගන්න ලැබුණ බොහොමත්ම ජනප්‍රිය පිරිසක් අත්වල බැඳ ගන්නව ඉන්නවා. බොහොම හොඳයි. ඉන්නවා එනවා කියලා. ගොඩක් ඉන්නවා. අද මතක මන්දිර ගැන මොකද හිතන්නේ? මතක මන්දිරය වගේ වැඩසටහනක් කරලා අපි වගේ අයටත් අත දෙනවට ඔබතුමාටත් බොහොම පිං. එතකොට මේ මහත්මයාටත් බොහොම පිං දෙනවා. මේ වගේ වැඩසටහනකින් අපි වගේ හැංගිලා ඉන්න අයට අවස්ථාවක් ලබා දුන්න එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ channel එක තව බොහෝ දුරට දීර්ඝ ගමනක් යන්න දෙවියන්ගේ පිහිට අපේ ආශිර්වාදයත් අපේ මේ ප්‍රාර්ථනාවත් එක්කම අපේ මේ ගෞරවයත් එක්කම මේ ගොඩාක් දුර යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නේ අපේ ප්‍රධාන කාර්යාල හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය තමයි අවේසිලි බඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල. දුරකථන අංකය මතක් කරොත් 077 321 39 60. මම ආයි දුරකථන අංකය මතක් කරනවා 077 321 39 66. ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් යම් දක්ෂතාවයක් තියෙනවා නම් කලාවට යම් වෘත්තියකින් කෙනෙකුට ආධාර උපකාර කරන කෙනෙක් නම් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මතක මන්දිරේ තවත් අපේ ප්‍රෝග්‍රෑම් ගොඩක් තියෙනවා. ඒ වගේම POTV අංක 123 හරිදේ ටීවී
නරඹලා මේ සියල්ලම නරඹන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube channel එක හරිදේ TV subscribe කරන්න සියලුම program ටික එක වගේම බලන්න. ඉතින් ලස්සන කාල වේලාවක් ගත කරලා ලස්සන මතකයක් තව ගොඩාක් තිබුණා. තව කරන් දෙන්නටම ඉතින් බොහොමත් ස්තුති සම්බන්ධ වුණාට කාල වේලාව හරස් වෙනවා. අපි අදට ඔබ සමගෙන යනවා.